ආයිබෝන් යාළුවනේ අද පාඩමෙන් අපි බලමු චූටි දියණියෙකුට ගවුමක් තොප්පියක් වගේම හෑන්ඩ් බෑන්ඩ් එකක් සහ මාස්ක් එකක් හසා ගන්න ආකාරය. ඉතින් යාළුවනේ මහම් සිටි විත් ප්‍රදීපනි YouTube channel එක subscribe කරන්න. ඒ වගේම පහත තියෙන bell icon එක click කරන්න. මගේ අලුත්ම videos වල notification ලබා ගන්න පුළුවන්. මහම් සම්බන්ධව ඔයාලට දැනගත යුතු දේවල් comment කරන්න. දැන් අපි බලමු ගවුමේ ඉදිරිපස සහ පිටපස කඳ කොටස් කපා ගන්න ආකාරය. ඒ සඳහා මම soft cotton වලින් මීටර 3ක් අරන් තියෙනවා. කැප් එක සඳහා පේපර් ස්ට්‍රිප් අරගෙන තියෙනවා. දැන් අපි ගවුමේ උඩ කඳ කොටස කපා ගන්න ආකාරය බලමු. මේ රෙදි කොටසේ උස පැත්ත, මේ පළල පැත්ත. මම මේ විදිහට පළල පැත්ත දෙකට නවාගෙන තියෙනවා. බලවාටිය තමන්ගේ පැත්තට එලාගෙන නැම්ම මේ පැත්තට තියෙන විදිහට මේ විදිහට රෙදි කොටස නවාගෙන තියෙනවා. චූටි ළමයෙකුට මහ නැඳුමක් හින්දා මට ඉදිරිපස සහ පිටුපස පළු දෙකම මේ ආකාරයට එකටම නවා ගන්න පුළුවන් හින්දායි මම මේ විදිහට රෙදි කොටස නවා ගත්තේ. මේ විදිහට නවා ගත්තම වැඩිම හරස් රේඛාවේ ප්‍රමාණයට මේ කොටස තිබ්බනම් ඔයාලට මේ විදිහට නවා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉදිරිපස පළුව මෙහෙම නැම්ම පැත්තෙන් කපලා පිටුපස පළුව අපිට ආයමත් බලවාටිය පැත්තෙන් තනියෙන් කපා ගන්න වෙනවා. මේ විදිහට බලවාටිය තමන්ගේ පැත්තට තියාගෙන අඟලක් පමණ තියලා රේඛාවක් අඳින්න පහළට. මේ ගවුමට මම පිටුපසට සිපරයක් යොදා ගන්න හින්දා පිටුපස පළුව මම මේ විදිහට බලවාටිය පැත්තෙන් අරගෙන අඟලක් ඇතුළතින් මේ විදිහට රේඛාවක් ඇඳලා තියෙනවා. ඉදිරිපස පළුව අපි නැම්ම පැත්තෙනුත් පිටුපස පළුව අපි බලවාටිය පැත්තෙනුත් තමයි මේ ගවුම කපා ගන්න යන්නේ. දැන් අපි මේ නැම්ම ගෙනල්ලා මේ රේඛාවට තියන්න මේ විදිහට. රෙදි කොටස කෙලින් කරලා මේ විදිහට හරස් රේඛාවක් අඳින්න. ඉදිරිපස සහ පිටුපස පළු සඳහා රෙදි කොටස නවාගෙන තියෙනවා. මේ තියෙන්නේ ඉදිරිපස පළුව, මේ තියෙන්නේ පිටුපස පළුව. ඉදිරිපස පළුව මේ විදිහට නැම්මටත් පිටුපස පළුව මේ විදිහට බලවාටියටත් නවාගෙන තියෙනවා. රෙදි කොටස කෙලින් කරලා මේ විදිහට රේඛාවක් ඇඳලා තියෙනවා. මේ තියෙන්නේ අපිට සිපරේ අල්ලන්න මැහුම් වාසිය. උරහිස දෙකෙන් බෙදලා මේ රේඛාවේ ලකුණු කරන්න. අඟලක් පහත් කරන්න. මේ රේඛාවට උරහිස මේ ලක්ෂයට උරහිස් රේඛාව අඳින්න. මේ රේඛාවේ උරහිස් මිනුම ලකුණු කරන්න. පපුවට මිනුම අඟල් 30ට අඩු නම් පපුවට 4ෙන් බෙදලා එයින් අඟල් භාගයක් අඩු කරලා අපිට රැගල් උස ලකුණු කරන්න පුළුවන්. පපුවට 32ට වැඩි නම් සම්මත රැගල් උස මම දීලා තියෙනවා. පපුවට 4ෙන් බෙදලා එයින් අඟල් භාගයක් අඩු කරලා පහළට රැගල් උස ලකුණු කරන්න. ඒ ලක්ෂය හරහා හරස් රේඛාවක් අඳින්න. පපුවට මිනුම 4ෙන් බෙදලා බුරුලට අඟල් භාගයක් මැහුම් වාසි අඟල් භාගයක් හෝ අඟලක් එකතු කරලා මේ රේඛාවේ ලකුණු කරන්න. කඳ කොටසේ ඉන දක්වාගත් උස මිනුමට මැහුම් වාසි අඟලකුත් සාය කොටස මූට්ටු කිරීමට තවත් අඟල් භාගයකුත් එකතු කරලා පහළට උස මිනුම ලකුණු කරන්න. මේ ලක්ෂය හරහා හරස් රේඛාවක් ලකුණු කරන්න. රැගල් පළල රේඛාවෙන් අඟල් භාගයක් අඩු කරලා ඉන රේඛාව ලකුණු කරන්න. මේ ලක්ෂ දෙක යා කරලා අංශය අඳින්න. අඟල් භාගයක් හැඩ කරන්න. ටිකක් ලොකු ළමයෙකුට මේ ගවුම මහනවා නම් ඉන වට මිනුම 4ෙන් බෙදලා බුරුලට අඟල් භාගෙකුත්
මැහුම් වාසි අඟල් භාගයක් හෝ අඟලකුත් තවත් ඩාට් සඳහා අඟලකුත් එකතු කරලා ඉන රේඛාව අඳින්න. චූටි ළමයෙකුගේ පපු වටා ඉන වටා එක සමාන හින්දා මම මෙතනින් අඟල් භාගයක් අඩු කරලා මේ විදිහට අංශය ඇඳලා තියෙනවා. දැන් අපි කිහිලි කට අඳිමු. උරහිසේ කෙළවර මේ විදිහට රේඛාවක් අඳින්න. හරි මැද ලකුණු කරන්න. අඟල් භාගයට අඩු ප්‍රමාණයක් ඇතුළට ලකුණු කරන්න. මේ ලක්ෂය හරහා ඇල රේඛාවක් අඳින්න. චූටි ළමයෙකුට හන්ද අපි අඟල් දෙකක් ඉහළට ලකුණු කරමු. අඟල් දෙකක් ඉහළට ලකුණු කරන්න මේ විදිහට අඟල් දෙකක් හරහට ලකුණු කරලා මේ ලක්ෂ දෙක අතර ඉදිරිපස කිහිලි කට මෙහෙම අඳින්න වක්‍රව. දැන් අපි ඉදිරිපස කර අඳිමු. ඉදිරිපස කර වට හතරෙන් බෙදලා උරහිස් රේඛාවේ ලකුණු කරන්න. අවශ්‍ය නව කර ගැඹුර පහළට ලකුණු කරන්න. චූටි ළමයෙකුට හන්ද අඟල් 3මාරක් 4ක් වගේ ලකුණු කරන්න පුළුවන්. දැන් මේ ලක්ෂ දෙක අතර රවුම් කර අඳින්න. බලන්න මම මේ විදිහට ඉදිරිපස පළුව ඇඳලා තියෙනවා. දැන් අපි පිටුපස පළුව අඳිමු. පිටුපස කර ගැඹුර මම අඟල් 1මාරක් ලකුණු කරලා තියෙනවා. මේ ලක්ෂයට පිටුපස කර අඳින්න. දැන් අපි පිටුපස කිහිලි කට අඳිමු. කලින් ඇඳගත් කෙලින් රේඛාවේ හරි මැද ලක්ෂයට පිටුපස කිහිලි කට අඳින්න. දැන් මෙතන කහ පාටින් ඇඳලා තියෙන්නේ ඉදිරිපස පළුව, මේ නිල් පාටින් ඇඳලා තියෙන්නේ පිටුපස පළුව. පළමුව අපි පිටුපස පළුවේ කර සහ කිහිලි කට ඔස්සේ කපා ගමු. අත්‍රාහිතව ඇඳුම මසා ගන්න හින්දා මම කිහිලි කටේ මෙන්න මේ කොටසට මැහුම් වාසි අඟල් කාලක් පමණ මේ විදිහට තියන්න. ඉදිරිපස කර කපද්දී අපි මේ ඇඳගත්ත රේඛාව ඉතිරි වෙන විදිහට මේ පැත්තේ මේ විදිහට කපා ගන්න. දැන් අපි මේකට සායි කොටස කපා ගන්න ආකාරය බලමු. ඉදිරිපස කඳ කොටස සඳහා අපි එකතු කරපු මැහුම් වාසි මෙතනට ලකුණු කරන්න. ඔයාලා අඟල් භාගයක් එකතු කරන අඟල් භාගයක් ලකුණු කරන්න, අඟලක් එකතු කරන අඟලක් ලකුණු කරන්න. ඒ අඟලට මේ විදිහට කට් මාක් එකක් යොදා ගන්න. දැන් මේ අතර තියෙන දුර ප්‍රමාණය මනින්න. ඒ මැනගත් ප්‍රමාණය 3ෙන් වැඩි කරන්න. 3ෙන් වැඩි කරලා එන ප්‍රමාණයට මේ පැත්තේ තියෙන මැහුම් වාසි එකතු කරන්න. මේ පැත්තේ තියෙන මැහුම් වාසිත් එකතු කරන්න. දැන් අපි සායි කොටස කපා ගමු. රෙදි කොටස කෙලින් කරලා මේ විදිහට රේඛාවක් අඳින්න. රෙදි කොටස කෙලින් කරලා රේඛාවක් ඇඳලා මේ කොටස කපලා ඉවත් කරගෙන මේ විදිහට රෙදි කොටස සෝදානම් කරලා තියෙනවා. සායේ උස ලකුණු කරමු. සායේ උස මිනුමට මැහුම් වාසි අඟල් භාගයකුත් වාටියට ලොකු වාටියක් අවශ්‍ය නම් අඟල් 2ක් අඟල් 3ක් වගේ එකතු කරන්න පුළුවන්. මේ විදිහට මම සායේ උස ලකුණු කරලා තියෙනවා. දැන් අපි සායි කොටසේ පළල ලකුණු කරමු. එතකොට මට අඟල් 46ක් එනවා. එතකොට මගේ සායේ ඉදිරිපස පළල අඟල් 46යි. මම මේ විදිහට රෙදි කොටසේ පළල පැත්ත දෙකට නවාගෙන තියෙන හින්දා අඟල් 46 මම නැවතත් දෙකෙන් බෙදනවා. එතකොට මට එනවා අඟල් 23ක්. මේ විදිහට සායේ පළල අඟල් 23 ලකුණු කරන්න. මේ විදිහට අපිට ගණිත කොටසක් හදාගන්න අවශ්‍ය වෙන්නේ මෙම සාය කොටසේ පළල මට අවශ්‍ය වෙනවා අඟල් 46ක්. එතකොට මේ රෙදි කොටසේ මට අඟල් 46ක් ලකුණු කරන්න නැති හින්දා මම මේ රෙදි කොටසේ තියෙන පළල ප්‍රමාණය එහෙම්ම කපා ගන්නවා. අඟල් 45ක් පළලට ගත්තම සාය කොටසකට ප්‍රමාණවත්. ඊට වැඩියෙන් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
සාය කොටසේ පළල අඟල් 45ට අඩු ප්‍රමාණයක් එනවා නම් විතරයි අපි අර කලින් ගණිත කොටස හදාගත්ත ආකාරයට ඉන වට මැනලා 3න් වැඩි කරලා මැහුම් වාසි එකතු කරලා ওই විදිහට හදාගන්න අවශ්‍ය වෙන්නේ. ඒත් ඉදිරිපස කඳ කොටස මේ විදිහට මැනලා 3න් වැඩි කරලා මැහුම් වාසි එකතු කරලා බැලුවම අඟල් 45ට වැඩි නම් අපිට මේ මිම්මක් ලකුණු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තියෙන රෙදි ප්‍රමාණය පළල එහෙම අපිට කපලා ගන්න පුළුවන්. මේ විදිහට ඉදිරිපස සහ පිටුපස පළු සඳහා රෙදි කොටස් දෙකක් කපා ගන්න. දැන් අපි කරට සහ කිහිලි කටට පයිපින් කපා ගමු. මේ විදිහට රෙදි කොටස ත්‍රිකෝණාකාරව නවලා අඟල් 1.5ක් පළල බයස් පැටි කපා ගන්න. අපි අඟල් භාගයක් පළලට පයිපින් පැටියක් හදාගනිද්දී මේ විදිහට අඟල් 1.5ක් පළලට බයිස් පැටියක් කපා ගන්න ඕන. මේ විදිහට අවශ්‍ය පළලට බයිස් පැටි කපාගෙන ඔයාලට මොට්ටු කරලා ගන්න පුළුවන්. මේ සම්බන්ධව මම බයිස් පැටි කපා ගන්න ආකාරය මම තනි වීඩියෝස් දාලා තියෙනවා. අවශ්‍ය නම් ඔයාලට ඒවත් බලන්න පුළුවන්. දැන් අපි සාය කොටසට ප්ලීට්ස් ලකුණු කරගමු. මම මේ ඉදිරිපස සාය කොටස අරගෙන තියෙන්නේ. මේ විදිහට මම පළල පැත්ත දෙකට නවාගෙන තියෙනවා. මේ පැත්තේ බල වාතය තියෙනවා, මෙතන නැම්මක් තියෙනවා. මැද ප්ලීට්ස් එක මම අඟල් 4ක් පළලට දාන හින්දා මෙතනින් අඟල් 2ක් ලකුණු කරනවා. පළලම තවත් අඟල් 2ක් ලකුණු කරන්න. ප්ලීට්ස් වල තවත් අඟල් 2ක් ලකුණු කරන්න. මේ පළල වලට අවශ්‍ය ප්‍රමාණය ගන්න පුළුවන්. මම මේ ගත්ත මේ අඟල් 2 වගේ තව දෙගුණයක් මේ විදිහට ලකුණු කරලා තියෙනවා මගේ. දැන් මෙතනට කට් මාක් දාගන්න. එතකොට ලේසි. මේ විදිහට කට් මාක් දාලා සායට ලකුණු කරපුව මැහුම් වාසිය අඟලක් හෝ අඟල් භාගෙ මෙහිම ලකුණු කරලා මෙතනින් කට් මාක් එකක් දාගන්න. දැන් මේ විදිහට නැම්මෙන් දිග හැරලා මේ තියෙන රෙදි කොටසේ හරි මැද මේ පළවෙනි කට් මාක් එක ගෙනල්ලා මේ විදිහට ඇතුළට නවලා තුන්වෙනි කට් මාක් එකට ගෙනත් තියන්න මෙන්න මේ ආකාරයට. තියලා පින් කරන්න මේ පැත්තෙන් උත් පළවෙනි කට් මාක් එක මේ විදිහට ඇතුළට නවලා තුන්වෙනි කට් මාක් එක මත ගෙනත් තියන්න මේ ආකාරයට. දැන් අපි මැද සිට දෙපැත්තටම අඟල් 2 බැගින් අඟල් 4කට මැද බොක්ස් ප්ලීට් එක හදලා තියෙනවා. දැන් අපි ඉතිරි ප්ලීට්ස් ටික හදාගමු. මම ඔයාලට අර කලින් කියපු විදිහටම ඔයාලා ගණනය කරලා ඒ ගානටම රෙදි කොටස කපාගෙන තිබ්බනම් මේ ලකුණු කරපු විදිහටම අපිට අඟල් 2ක් තවත් අඟල් 2ක් ලකුණු කරලා තවත් අඟල් 2ක් ලකුණු කරලා මේ විදිහටම කට් මාක් දාලා මේ විදිහට රෙදි කොටස නවාලා ප්ලීට්ස් හදා ගන්න පුළුවන්. මේ විදිහට අපිට ප්ලීට්ස් 3ක් හදා ගන්න පුළුවන් මේ ආකාරයට. එතකොට අපි රෙදි කොටස හරියටම 3න් වැඩි කරපු ප්‍රමාණය තියෙන්න ඕන. ඒත් මෙතනදී කපද්දී අපි උපරිම පළල අඟල් 45ක් ගත්තේ. මට අවශ්‍ය වුණේ අඟල් 46ක රෙදි ප්‍රමාණයක්. ඒ හින්දා අපි මේක මේ විදිහට ඇඩ්ජස්ට් කරලා ප්ලීට්ස් එක හදාගමු. දැන් අපි මෙතන ඉඳලා මේ මැහුම් වාසි දෙක තියෙන දුර ප්‍රමාණය කොටස් 3කට බෙදා ගන්න. මේ බොක්ස් ප්ලීට් දෙකක් හදාගෙන ඉතිරිය මේ විදිහට කොටස් 3කට බෙදලා කට් මාක් යොදා ගන්න. මෙතන ඉඳලා ප්ලීට්ස් පළල ලකුණු කරන්න අඟල් 2ක්. ඒක මේ විදිහට මේ කට් මාක් එකට ගෙනත් තියන්න. මෙතන ඉඳලා තවත් අඟල් 2ක් ලකුණු කරන්න. ඒකත් මේ ළඟ කට් මාක් එකට මෙහෙම ගෙනත් තියන්න. නැවතත් අඟල් 2ක් ලකුණු කරන්න. මැහුම් වාසි වලට අපි කට් මාක් එකක් දාගත්ත තැනට ගෙනත් තියන්න. දැන් මේ විදිහට කඳ කොටස තියලා බැලුවම අපිට අවශ්‍ය ප්‍රමාණය මෙන්න මේ ආකාරයට තියෙන්න ඕන. මේ කඳ කොටසට ප්‍රමාණයටම මේ ප්ලීට්ස් සායි කොටස නැමිලා තියෙන්න ඕන. මේ තියෙන්නේ අනිත් පැත්තේ ප්ලීට්ස් සඳහා රෙදි කොටස. මේ විදිහට ඔයාලා ප්ලීට්ස් මේ පැත්තටත් හදාගන්න. මේ විදිහටම
අනිත් සායි කොටසටත් ප්ලීට්ස් ලකුණු කරලා ප්ලීට්ස් එක මෙහෙම එක විදිහකට තියලා අයන් කරගන්න. එතකොට ඔයාලට මහද්දි ලේසි. කපාගත් පයස් පටි මේ විදිහට තියලා මෙතනින් මුට්ටු කරලා මැහුම් වාසි අඟල් කාලක් තියලා කපලා බයස් පටි අයන් කරගන්න. මුලින්ම අපි පිටුපස පළුවට සිපර් එක අල්ලගමු. මේ විදිහට මම ඕල් ඔෆ් කරලා තියෙනවා. සිපර් එක සඳහා අවශ්‍ය ප්‍රමාණය මේ විදිහට ඉතිරි කරලා ඉතිරිය පහලට මසා ගන්න. මේ ගවුමට මම ඉන්විසිබල් සිපර් එකක් අල්ලගන්න යන්නේ. ඉන්විසිබල් සිපර් එකක් මහද්දී අපිට ඉන්විසිබල් සිපර් ෆුට් එකක් දාන්න ඕන. අපිට මේ ටිකේ තමයි සිපර් එක තියලා මසා ගන්න අවශ්‍ය. මේ තියෙන සිපර් එකේ අවුට්සයිඩ් එක, මේ තියෙන ඉන්සයිඩ් එක. මේ විදිහට සිපර් එක අරගෙන මේ කොටස මෙහෙම තියලා මෙන්න මේ විදිහට මම එක පැත්තකට සිපර් එක අල්ලලා තියෙනවා. රෙදි වලින් පාටටම සිපර් එක සහ නූල් එහෙම යොදාගෙන මම මහන හින්දා ආලට මේ ටික පැහැදිලි නැත්නම් ඉන්විසිබල් සිපර් එකක් අල්ල ගන්න ආකාරයෙන් මම තනි වීඩියෝ එකක් දාලා තිනවා. ඒකත් ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම ඉන්විසිබල් සිපර් එකක් නැතුව සාමාන්‍ය සිපර් එකක් දාලා ගවුම මසා ගන්නවා නම් ඒකත් ඒ වීඩියෝ එකේම තියෙනවා. ඉන්විසිබල් සිපර් එක මසා ගන්න ආකාරයත් සාමාන්‍ය සිපර් එකක් මසා ගන්න ආකාරය දෙකම මම එකම වීඩියෝ එක දාලා තියෙනවා. ඒකත් ඔයාලට අවශ්‍ය නම් බලන්න පුළුවන්. මේ විදිහට මම සිපර් එක වහලා අයන් කරලා තියෙනවා. දැන් අපි මැහුම් වාසි අඟල් භාගයකින් උරහිස් මූට්ටු කරගමු. මේ විදිහට උරහිස් මූට්ටු කරලා කරට සහ කිහිලි කටට මම මේ විදිහට පයිපින් හදාගෙන තියෙනවා අඟල් භාගයක් පළලට. දැන් අපි කිහිලි කටට සහ කරට පයිපින් කරගමු. පයිපින් වල අපි මේ විදිහට නවලා තියෙන මැහුම් වාසි ප්‍රමාණයටම මේක තියලා කිහිලි කටට මසා ගන්න. කට් මාක් දාලා මැහුම් වාසි මේ පැත්තට හරවලා මෙහෙම අවුට්ලයින් එකක් මසා ගන්න. මේ විදිහට මේ පයිපින් කොටසේ මේ මැහුම් වාසි වහලා මේ විදිහට නැවතත් මේ ආකාරයට ඇතුළට නවලා මසා ගන්න. මෙතනදී අපි පයිපින් එක හොඳ පිට පැත්තට පේන්නේ නැතුම් සම්පූර්ණයෙන්ම කන පිට පැත්තට හරවලා මේ විදිහට මහගෙන තියෙනවා. මේ විදිහටම අනිත් කිහිලි කටටත් කරටත් පයිපින් කරගන්න. සායේ පිරි ටික මේ විදිහට අයන් කරලා මැහුමක් යොදා ගන්න.
හරි මැද මේ විදිහට ලකුණු කරගන්න. ඉදිරිපස කඳ කොටසත් මේ විදිහට හරි මැදින් කට් මාක් එකක් දාලා මේ දෙක මෙහෙම එක මත එක තියන්න. මේ දෙක මෙහෙම එක මත එක තියලා කට් එකකින් රඳව ගන්න. මැහුම් වාසි අඟල් භාගකින් කඳ කොටස මේ විදිහට මූට්ටු කරගන්න. පිටිපස්ස කඳ කොටසටත් මේ විදිහට සාය කොටස මූට්ටු කරගන්න මැහුම් වාසි අඟල් භාගකින්. මේ විදිහට මම සාය කොටස මූට්ටු කරලා ඕවර්ලැප් කරගෙන තියෙනවා. අපි දැන් මේකට අවුට්ලයින් එකක් මසා ගමු. මේ විදිහට මැහුම් වාසි උඩට හරවලා දැන් අපි අංශේ මසා ගමු. මැහුම් වාසි මම අඟලක් එකතු කරපින්න මම මේ විදිහට අඟලකින් අංශේ මසා ගන්නවා. ඉන රේඛාවෙනුත් මම අඟලක් ලකුණු කරලා පහළට මේ විදිහට අංශේ මසා ගන්න. බලන්න මම වාටිය සඳහා මැහුම් වාසි අඟල් 3ක් එකතු කරා. මේ විදිහට අඟලක් ලකුණු කරලා ඇතුළට නවලා අයන් කරලා නැවතත් අඟල් 2ක් ලකුණු කරලා මේ විදිහට අඟල් 2ක් පළලට වාටිය අයන් කරලා තියෙනවා. දැන් අපි වාටිය මසා ගමු. මේ විදිහට නවල අයන් කරගත්තාම අපිට පළල වාටියක් මසා ගන්න එක ගොඩාක්ම ලේසි. බලන්න ඔයාලා හරියටම මිමි ටික ලකුණු කරගත්තාම මේ විදිහට සමානව ප්ලීට්ස් ටික අපිට ලකුණු කරගන්න පුළුවන්. දැන් අපි බලමු කැප් එක කපා ගන්න ආකාරය. මම ඒ සඳහා මේ විදිහට රෙදි කොටසක් කපාගෙන තියෙනවා. මම දීලා තියෙන මිමි අනුව ඔයාලා මේ විදිහට රෙදි කොටසක් කපා ගන්න. මම මේ විදිහට අඟල් 20කට කොටුවක් කපාගෙන තියෙනවා. දෙකට නවා ගන්න. මෙතන නැම්මක් තියෙනවා. නැවතත් මේ විදිහට දෙකට නවා ගන්න. මෙතනත් නැම්මක් තියෙනවා. මෙතන නැම්ම දෙකක් තියෙනවා. මෙතනත් නැම්ම තියෙනවා. මෙතන රෙදි කොටස් 4ක් මේ විදිහට තියෙනවා. මේ ආකාරයට ත්‍රිකෝණාකාරව නවා ගන්න. මම අඟල් 9.5ක් වමන ලකුණු කරනවා. මම දීලා තියෙන ප්‍රමාණයට මාල කොටු කපා ගත්තා නම් මේ විදිහට තියලා ආලට මේ කොටස මෙහිම වක්‍රයක් ඇඳලා කපා ගන්න. මේ කොටසත් ඒ විදිහටම කපා ගන්න. දැන් මේ විදිහට ස්ටිප් කොටසක් අරගෙන මේ ස්ටිප් එකේ මේ පැත්තේ ගම් එක තියෙන කොටස මේකට මෙහෙම තියලා මේක අයන් කරගන්න. අයන් එක ස්ටිප් එකේ වැදෙන්නේ නැතුව අයන් කරගන්න. ස්ටිප් කොටසත් කලින් රෙදි කොටස කපාගත් ඒ කොටුවේ ප්‍රමාණයටම කපා ගන්න. දැන් මේ කොටස මේක මත තියලා මේ විදිහට වටේ මැහුම් වාසි අඟල් භාගයක් ලකුණු කරන්න. මේ විදිහට වටේට මැහුම් වාසි අඟල් භාගයක් ලකුණු කරන්න. මෙතන ඉඳලා තවත් අඟල් 3කින් මේ විදිහට ලකුණු කරන්න. මේ රවුම් පහළ සිට
දැන් අපි මේ කැප් එක මසා ගන්නා ආකාරය බලමු. මේ විදිහට හොඳ පිට එක මත එක පිහිටන ආකාරයට තියලා අපි මේ විදිහට මේ මැහුම් වාසි අඟල් භාගේ වටේ මසා ගන්න. මේ විදිහට අඟල් දෙකක් පමණ ඉතිරි කරලා මෙතනින් පැක් කරන්න. පමණ තියලා ඉතිරිය කපලා මේ විදිහට කට් මාක් යොදා ගන්න. මේ රවුම අපි මහ ගන්න ඕන හොඳ පිට හරවලා අයන් කරයින් පස්සේ තමයි. ඉතින් මම ඔයාලට මේක පැහැදිලි කරන්න ඕන හන්ද තමයි මේ කන පිට පැත්තෙන් මේක ඇඳලා තියෙන්නේ. ඔයාලා මේ විදිහට මේ රවුම මම මේ විදිහට හොඳ පිටට හරවලා අයන් කරලා තියෙනවා. මේ මෙතනින් මේ සිදුර ළඟින් පටන් ගන්න. මේ විදිහට අඟල් දෙකමාර මෙහෙම ලකුණු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම අර කලින් ඇඳලා පෙන්නපු ආකාරයට ඔයාලට වක්‍රයක් ඇඳ ගන්න. කට්ටක් ඇතුල් කරගන්න පුළුවන් විදිහේ සිදුරක් තියලා මෙතනේ ට්‍රැක් කරලා ගන්න. දැන් මෙතනින් තවත් අඟල් භාගයකට වක්‍රයක් මසා ගන්න. මෙතනින් ඉතිරි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ, සම්පූර්ණයෙන්ම මසා ගන්න. මේ විදිහට අඟල් 16ක් මේ විදිහට අඟල් 16ක් හෝ 18ක් දිගට ලාස්ටික් පටියක් කපා ගන්න. මේ විදිහට ලාස්ටික් කොටස් දෙක තියලා මුට්ටු කරගන්න. මේ විදිහට රැලි ටික හරියට හදාගෙන සිරස් මැහුම් යොදා ගන්න. එතකොට අපිට තොප්පිය ඇදලා මහන්න ලේසි. මේ පැත්තට සිරස් මැහුම් යොදලා කොටසින් කොටස මෙහෙම ඇදලා මසා ගන්න. මේ විදිහට සිරස් මැහුමක් යොදාගත් තැනට ලාස්ටික් කොටස ඇදලා මේ විදිහට උඩින් මැහුමක් යොදා ගන්න. එතකොට ලාස්ටික් මේ විදිහට ගානට රැලි වෙලා තියෙනවා. මේ විදිහට අපි මහ ගත්තම මේ රැලි ටික ලස්සනට මේ විදිහට හිටිනවා. දැන් අපි මේ කොටස ඇතුළට නවලා මේ වටේ මසා ගමු. ඔයාලට අවශ්‍ය නම් මේ වටේට ලේස් එකක් අල්ල ගන්නත් පුළුවන්. හෙයා බෑන්ඩ් එක සඳහා මේ විදිහේ බ්ලොක් දෙකක් කපා ගන්න. මේකේ උස පළල මන් දීලා තියෙනවා. මම නම් මේකට අඟල් 16ක් දිග, අඟල් 2.3 කාලක් පළලට පටියකුත්, මේ විදිහට අඟල් 11ක් දිග, අඟල් 2ක් පළල, අඟල් 2ක් පළල මේ විදිහට බ්ලොක් දෙකක් හදලා තියෙනවා. දැන් අපි මේක රෙදි කොටස මත තියලා කපා ගන්නේ කොහොමද කියලා බලමු. දැන් මම
මේ කපාගත් බ්ලොක් එක රෙදි මත තියලා වටේටම මැහුම් වාසි අඟල් භාගයට අඩු ප්‍රමාණයක් තියලා මේ කොටස් දෙකම කපාගෙන තියෙනවා. මේ පටියට තවත් ඒ වගේම කොටසක් කපාගෙන තියෙනවා කළු පාට රෙදි වලින්. ඔයාලා එකට ගැලපෙන පාටක් තෝරගන්න. ඒ වගේම මේ විදිහට ස්ටිප් කොටස් දෙකකුත් කපලා මේ රෙදි කොටසට තියලා අයන් කරගන්න. ස්ටිප් එක තියලා මේ විදිහට මැහුම් වාසි ලකුණු කරලා තියෙනවා. මෙතනින් අඟල් දෙකක් ලකුණු කරලා මේ අතර හරි මැද ලකුණු කරලා මේ විදිහට අඳින්න. මේ විදිහට කොටස් දෙකේම ඇඳලා මේ ඔස්සේ මේ විදිහට වහලා මේ ටිකෙන් කපලා ඉවත් කරන්න. දැන් අපි හෙයා බෑන්ඩ් එක මසා ගන්න ආකාරය බලමු. කොටස් දෙකක් කපලා තිනවා මේ ලයිනින් කොටස. මේ හොඳ රෙදි වලින් කපාගත් කොටස. ඒකට තමයි මම මේ විදිහට පේපර් ස්ට්‍රිප් තියලා අයන් කරලා තියෙන්නේ. මේ වටේට අපි තියලා තියෙන්නේ මැහුම් වාසි. කට් මාක් යොදලා හොඳ පිට හරව ගන්න. දැන් මේක අපි හොඳ පිට හරව ගමු. දැන් අපි මේක වටේට අවුට්ලයින් එකක් යොදා ගමු. මේකෙන් අපි එක් කොටසක් කරගමු. මේක මේ විදිහට දෙකට නවා ගන්න. ප්ලාස්ටික් කොටසේ පළල ප්‍රමාණයට මේක මසා ගන්න. මේකෙත් වැඩි මැහුම් වාසි මේ විදිහට කපලා ඉවත් කරන්න. අඟල් 5ක් හෝ 6ක් පමණ දිගට අඟලක් පළල එලාස්ටික් කොටසක් මේ විදිහට කපා ගන්න. මේ විදිහට මේ ටික ට්‍රැක් කරගන්න. මේ කොටසේ හරි මැද ලකුණු කරන්න. මේකෙත් හරි මැද ලකුණු කරන්න. මේ ලක්ෂ දෙක මේ විදිහට එක මත එක තියලා මේක මේ විදිහට නවන්න.
නවලා මේ ටික මෙතනට මහන්න. මේ විදිහට මහලා මේ පැත්තටත් මේ විදිහටම මහ ගන්න. දැන් මම මේ විදිහට එයා බෑන්ඩ් එකක් මහගෙන තියෙනවා. දැන් අපි මාස්ක් එකේ බ්ලොක් එක හදාගන්න ආකාරය බලමු. මේ විදිහට හරහට අඟල් 4යි කාලකුත් පහළට අඟල් 5කුත් ලකුණු කරලා මේ ආකාරයට කොටුවක් අඳින්න. මේ කොටුවෙන් මෙතන ඉඳලා අඟලක් පහත් කරන්න. පහළ සිට ඉහළට අඟල් 1.3 කාලක් ලකුණු කරන්න. මෙතන ඉඳලා අඟලක් ලකුණු කරන්න. මෙතන ඉඳලා අඟල් 1.3 කාලක් ලකුණු කරන්න. මෙතන හරි මැද ලකුණු කරන්න. දැන් මේ ලක්ෂ ටික යා කරගන්න. මේ විදිහට මේ ලක්ෂ ටික යා කරගන්න. දැන් මේ වගේ හරි මැද ලකුණු කරන්න. මේ මැද ලක්ෂයේ ඉඳන් අඟල් කාලක් පහත් කරන්න. මේ ලක්ෂයේ ඉඳලා පිටතට අඟල් කාලක් ලකුණු කරන්න. මේ ලක්ෂයේ ඉඳලා පිටතට අඟල් භාගයක් ලකුණු කරන්න. මෙතනින් අඟල් කාලක් ඇතුළට ලකුණු කරන්න. මෙතනින් අඟල් කාලක් පිටතට ලකුණු කරන්න. මෙතනින් අඟල් භාගයක් පිටතට ලකුණු කරන්න. දැන් මේ ලක්ෂය මෙතනට අඳින්න. මේක මේ අඟල් කාලේ ලක්ෂය හරහා අඳින්න. මේ වක්‍රය මේ අඟල් භාගේ ලක්ෂය හරහා අඳින්න. දැන් මේ විදිහට අපේ මාස්ක් එක ඇඳලා තියෙනවා. දැන් අපි මේ නිල් පාටින් ඇඳලා තියෙන කොටසින් මාස්ක් එක කපා ගමු. මේ විදිහට මම මාස්ක් එක කඩදාසියක ඇඳලා කපලා තියෙනවා. ඔයාලට මේක බොක්ස් බෝඩ් එකක කපා ගත්තම ලේසියි. මේකට අමතර මැහුම් වාසි එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපේ. මේකටම මම මැහුම් වාසි ඔක්කොම එකතු කරලා තමයි මම මේ මිනිම ඔයාලට දීලා තියෙන්නේ.
මේ විදිහට මැහුම් වාසි අඟල් කාලක් ලකුණු කරන්න ඇතුලේ. බලන්න මම කපපු මාස්ක් එකේම මෙහෙම ඇතුළට මැහුම් වාසි අඟල් කාලක් ලකුණු කරලා තියෙනවා. මේ විදිහට මැහුම් වාසි අඟල් කාලකින් මාස්ක් එක මසා ගන්න. දැන් අපි මේ බ්ලොක් එක තියලා හොඳ රෙදි වලින් කොටස් දෙකකොත් ලයිනින් රෙදි වලින් කොටස් දෙකකොත් කපා ගමු. මේ බ්ලොක් එක රෙදි කොටස මත තියලා මම මැහුම් වාසි මොනවත් ආය අමතර එකතු කරන්නේ නැතුව මේ විදිහටම කපාගෙන තිනවා. ලයිනින් සඳහා මම තව හොප්ලින් වලින් කොටස් දෙකකුයි හොඳ රෙදි වලින් කොටස් දෙකකුත් කපාගෙන තියෙනවා. දැන් අපි බලමු මාස්ක් එකක් මසා ගන්න ආකාරය. මම මේ විදිහට ලයිනින් රෙදි වලින් කොටස් දෙකයි හොඳ රෙදි වලින් කොටස් දෙකයි කපලා තියෙනවා. බලමු අපි මේ වක්‍රය ඔස්සේ මැහුම් වාසි අඟල් කාලකින් මේ ටික මසා ගන්න. මැහුම් වාසි මේ විදිහට දෙපසට හරවලා අයන් කරගන්න. මේ විදිහට මැහුම් වාසි අඟල් කාලක් නවලා අයන් කරලා මේ විදිහට දෙපසට නවා ගන්න. දැන් අපි මේ ටික මැහුම් වාසි අඟල් කාලකින් මසා ගමු. හරියට මැහුම් වාසි අඟල් කාලක් තියලා මසා ගන්න. මැහුම් වාසි කපලා ඉවත් කරන්න එපා. කට් මාක් යොදලා හොඳ පිට හරව ගන්න. පොඩි ළමයෙකුගේ මාස්ක් එකක් හින්දා මම මේ විදිහට සොෆ්ට් ප්ලාස්ටික් අරන් තියෙනවා. මේ ලාස්ටික් වලින් දිග අඟල් 11කට අඟල් 11ක 11මාරක් දිග මේ විදිහ ලාස්ටික් කොටසක් කපා ගන්න. මේක මේ විදිහට කොටස් දෙකකට කපා ගන්න. දැන් අපි මේක ලාස්ටික් කරගමු. ලාස්ටික් කොටසෙන් අඟල් භාගයට අඩු ප්‍රමාණයක් මේ තුලට මෙහෙම තියලා මේ පැත්තෙමුත් ඒ ප්‍රමාණෙම හරියටම තියලා ඇතුලට මේ විදිහට ලාස්ටික් කරගන්න. මේ පැත්තටත් ඒ විදිහටම ලාස්ටික් කරගන්න. මෙතනින් මැහුමක් යොදලා ආයත් මෙතනින්වත් මැහුමක් මේ විදිහට මැහුම් දෙකක් යොදා ගන්න. යාළුවනේ තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඒ වගේම මගේ Facebook, Instagram page එකත් follow කරන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ස්තුතියි.